එසාස් සබන් බිලිඳු සම්ට විශේෂයෙන්ම නිෂ්පාදිතයි. SLS ප්‍රමිතිසාධකය සහිතයි. මහත්තයා මොකටද ඔහුට උදව් ගන්න ගියේ? ඔය අපේ මනුස්සකමටනේ මනුස්සකමට. මනුස්සකමට උදව් කරන්න ඕනේ වුන්ද මහත්තයා මේ? මුංගේ කිසි මනුස්සකමක් නැහැ. ඔව් ඒකනේ ඔය සරණාගතයෝ වගේ තනි වෙලා ඉන්නේ. ගමේ එකෙක්වත් නැහැ උන්ට. මහත්තයා මගෙන් අහුවනම් මං මුං ගැන කියනවානේ විස්තර ටික ඔක්කොම. ඉතින් මේ දේවල් වැඩක් නැහැ නේ ඔය. දැන් ඉතින් මේකෙන් උනේ මම තනි වෙච්ච එක විතරයි. දැන් එතකොට මහත්තයාගේ රස්සාව තහනම් කළේ తాවකාලිකද නැත්නම් සදාකාලිකද? මන් දන්නේ නැහැ ඔය ඉතින් මේ තා පරීක්ෂණ වගේක් තියෙනවා. ඒ පරීක්ෂණ වලින් පස්සේ මොනවා වෙයිද දන්නේ නැහැ. අන්තිමට උනේ මම තනි වෙච්ච එක විතරයි. පිස්සුද මහත්තයා? මහත්තයා කොහෙද තනි වෙලා ඉන්නේ? ඔය කවුරු නැතත් දුප්පත් අසරණ අපි ඉන්නවා මහත්තයා වෙනුවෙන්. ඕන වෙලාවක ඕන උදව්වක් ඉල්ලන්න. අපි දෙන්න. මම මේ කල්පනා කළේ මම මේ ගෙදරට කියන්නේ කොහොමද කියලා. මහත්තයාට උන් ගෙදරට කියන ප්‍රශ්නයක් තියෙන්නේ. ඈ? ඔව්. හරි. දැන් මහත්තයාට ඕනේ ඔය මහත්තයාගේ ප්‍රශ්නේ ගෙදරට කියන්න ඕන ක්‍රමයක් නේ. ඔව්. ක්‍රමයක් තියෙනවා. මොකක්ද? ඔක්කොටම කලින් මහත්තයා මට කියන්න මහත්තයා ආවේ මාව හම්බෙන්නද නැත්නම් ඉස්කෝලේ හම්බෙන්නද? මල කරුණකට කමුසේ හම්බෙන්නේ පිස්සුද? එහෙනම් දැන් මහත්තයාට කියාගන්න බැරි ප්‍රශ්න කෝටියක් තියෙන එකේ. ඈ මහත්තයාට බය නැතුව ගෙදරට මහත්තයාගේ ප්‍රශ්නේ කියන්න. මං ගාව තියෙනවා චූටි බේතා. මොකක්ද මේ බේත? මාතර කියන්නේ බේත මාත්‍ර 3යි ගන්න. ගත්ත ගමන් නිකන් කන් දෙක රත් වෙගෙන වගේ ඉනවා. ආපු ගමන් නිකන් මූණ පොඩ්ඩක් නිකන් තේජස් බවක් එනවා. පපුව ඉස්සරහට එනවා. ගමකට ගහන්න පුළුවන් වගේ පොඩි ගතියක් එනවා. අන්න ඒ වෙලාවට මහත්තයාගේ නෝනට විතරක් නෙවෙයි අල්ලපු ගෙදර නෝනට ඇහෙන්නත් මහත්තයාගේ ප්‍රශ්න කියන්න පුළුවන්. කියනවාකෝ බේත මොකක්ද කියලා. සුදෝයි මං ඔවා කවදා කතරන්නේ අනිත් එක මේ යුනිෆෝම් ඔය ගැලවිලා. ඔය ඔක්කොම නැති වෙච්ච එකේ මොනවද යන් අන්න ඒ වෙන්න මහත්තයා. ප්‍රශ්න වලට මේක තියෙනවා මේ මහතුන් ගා. එන්න වාත් එක්ක. එන්න. අද ගේමු ප්‍රශ්න කියවද ඈ? ආච්චා ප්‍රශ්න වලට නෝනක් ඕන. මට ඇහුනෙත් නෑ මේ වැස්ස ශබ්ද නිසා. යම් පුතේ ඇතුළට. ඔන්නේ අන්ටි කො කුරු ලැස්තිලා තින්නේ. මං හිතන්නේ ආ ලෑස්ති වෙනවද කොහෙද? මේ එතකම් මම පුතාට බොන්න මොනවා හරි හදන්න. ඒක ඕනේ අන්ටි. පස්සම. දැන් කොහොමද අන්ටි තාත්තේ? තාත්තේ කිව්වේ පුතේ? මම ඇහුවේ දැන් ආදි දුකින් නෙමෙයි ඉන්නේ සතුටින් ඉන්නේ. ඔව් පුතේ. මං ගොඩක් සතුටින්. මගේ දූ ඇවිල්ලා ඉන්නවනේ. මට ගොඩක් සතුටුයි. ඔව්. දැන් මං යාට කිසිම කරදරයක් වෙන්න දෙන්නේ නැහැ. ඇත්තට කිසිම කරදරයක් වෙන්න දෙන්නේ නැහැ. අම්මේ
අනේ අඩන්නේ. නෑ පුතේ මුකුත් නෑ. අබිමන්. අනේ අම්මා අඩන්නේ. නෑ. මුකුත් නෑ පුතේ මුකුත් නෑ කියන්නේ. ඔව්. මුකුත් නෑ. මගේ නෑ. කාට බොරු කරත් අම්මට මට බොරු කරන්න බෑ හොඳද? දැන් අම්මගේ දුව ඇවිල්ලා නේද? මොකද මේ අඬන්නේ? මම අඬන්නේ නෑ. මම අඬන්නේ. පුතේ. ඔයගොල්ලෝ එනම් පරිස්සමෙන් ගිහින් එන්නකෝ. ආ? නේ. මගේ කෙල්ලෝ පරිස්සමෙන් එකන් එන්න. පරිස්සමෙන් කරේ. හා. පරිස්සමෙන්. යමු. ගිහින් එන්න මම. ඊවා ප්‍රොමෝ පැක් එකේ ඇති කෝඩ් එක දැම්ම 77.88ට SMS කරන්න. 100ක් දක්වා ඉස්සොරි නැති 100ක් සුසිනිඳු කෙස් කලමක් ලබා දේ. Dove Anti Dandruff. විශාඛ මැඩම් වාසනා මහත්තයා ඉන්නවද? අභිමාන් මහත්තයා නම් කුරුණු මැඩම් එක්කෙන්ට ගියා. ලොයිඩ් මහත්තයා ඇතුලේ ඉන්නවා. යම් මැඩම් ඇතුලට. වාඩි වෙන්න විශාඛා. මේ වාසනා මේ මැඩම්ට බොන්න මොන හරි දෙයක් හදාගෙන ඉන්න. හොඳයි. නෑ වාසනා එපා. වාසනා මොන හරි වැඩක හිටියා නම් ඒ ටික කරගන්න. ඉතින් කොහොමද ලයිට් ජීවිතේ? ජීවිතේ නේද? වෙන කෙනෙක් මගෙන් ওই ප්‍රශ්නේ ඇහුවනම් මට දෙන්න උත්තර ගොඩාක් තියෙනවා. මගේ ජීවිතය ගැන ඉතින් විශාඛ ඇර වෙන කවුද දන්නේ? නෑ නෑ. මං ඇහුවේ මං දන්න ටික නෙවෙයි. මං නොදන්න ටික. එහෙම විශේෂ දෙයක් නෑ විශාඛා. මොකද මම දැන් හිතන්නේ මගේ පුතාගේ අනාගතය ගැන විතරයි. පුතා කියලා කිව්වේ අභිමන්ද නැත්තම්? ඔයා හින්ට් පාස් කරන්න බොහෝම දක්ෂයි නේද විශාඛා? කමක් නෑ. ඕන දෙයක් කියන්න. මොකද මං ඒ දේවල් අහන්නත් ඕනේ. මං සාමාන්‍යයෙන් හින්ට් පාස් කරන කෙනෙක් නෙවෙයි ලොයිඩ්. හැබැයි මගේ පුරුද්දක් තියෙනවා ඕනම කෙනෙක්ගෙන් අහන්න ඕන දේ කෙලින්ම අහන, කියන්න ඕන දේ කෙලින්ම කියන. ඒ ගැනව දන්නවද? විශාඛා, ඔයා කතා කරන විදිහෙන් මට තේරෙනවා ඔයාට මගෙන් අහන්න තව ගොඩාක් දේවල් තියෙනවයි කියලා. ඔයාට තාමත් ගෑනු හිත් හොඳට තේරුම් ගන්න පුළුවන් නේද? මට හිතෙන්නේ ලොයිඩ් දැන් අවුලෙන් ඇත්තේ. අවුලෙන්? මම?
ඒ ඇයි? නෑ කුරුළු ජීවතුන් අතර ඉන්න එක ගැන ඔයා අවුලෙන් ඇත්ත කියලා මට හිතෙනවා. මොකද්ද විශාකා? කුරුළු ජීවත් වෙන එක ගැන මම අවුලෙන් ඉන්නවා? ඔයා මොනව ගැන හිතාගෙනද විශාකා ඒ විදිහට කතා කරන්නේ? නෑ ඔයා උත්සාහ කරේ අර පූජාව අභිමාන්ට බඳලා දෙන්නනේ. දැන් කුරුළු ජීවතුන් අතර ඉන්න නිසා ඒකත් බැරි වෙනවනේ නේද? හැම දෙයක් ගැනම සැකෙන් බලන්න පුරුදු වෙන්න එපා විශාකා. ඔයා දන්නවද අභිමන්ට කුරුළුව හොයලා දුන්නෙත් පූජයි කියන එක? පූජා කුරුළුව හොයලා දුන්නා? ඔව්. ඒ විශාකා මෙහෙම. ඒක ඔයාට විශ්වාස නැද්ද? කොහොමටත් විශ්වාසයක් නෑ. ඒත් මට ඒ ගැන සැකයක් තියෙනවා. පොඩි නෙවෙයි, ලොකු සැකයක්. ලොකු සැකයක්? ඒ මොකද්ද විශාකා? ඒ ගැන අපි පස්සේ දවසක කතා කරමුකෝ. දැන් අපි කතා කරන්න ආපු කාරණාව ගැන කතා කරමු. එහෙම හොඳයිනේ? ඔව් විශාකා. ඔයා දන්නවනේ කොහොමත් ඒ වගේ කාරණාවලදී ඔයා හොඳ බුද්ධිමත් තීරණයක් ගන්නවයි කියන එක මම දන්න බව. ඒකින්ද විශාකා ඔයාට කැමති ඕනෙම තීරණයක් ගන්න. මොකද මට ඔයාව විශ්වාසයි. විශ්වාසයි? ඔයාට මාව? ඔව් විශාකා. කම්ෆර්ට් මූඩියෙන් භාගයයි කලක් පවතින අලුත් පෙනුමයි. පුතා කොහමද ආන්ටි? හොඳින් ඉන්නවා පුතේ. දැන් ඉතින් මගේ කෙල්ල මාත් එක්ක ඉන්නවනේ. ඇත්ත. කොයි ඉතින් අපේ නැවත උපන් කුමාරි? ඔයා දන්නවනේ එයා එක තැනක ඉන්නෙම නෑ. අභිමන් පුතා එක්ක ගියා. අභිමන් එක්ක ගියා? ඔව්. වාඩි වෙන්න. ආන්ටි මුළු අතුරු දාන් වෙලා ඉඳලා ගෙදර ආව විතරයි. ආන්ටි මොකටද අභිමන් එක්ක යන්න අවසර දුන්නේ? අභිමන් එක්ක යන්න ඉතින් අවසර දෙන්න ඕනේ නෑනේ පුතේ. මගේ එන්න. පුතා මේ ආපු ගම? ඔව් ආන්ටි. ගිහින් එන්න. පුතා. පුතා මොකක් හරි ප්‍රශ්නයකද ඉන්නේ? නෑ ආන්ටි. නැත්තේ නෑ. මට හිතෙනවා මොකක් හරි ප්‍රශ්නයක කියලා. මේ ආන්ටිට කියන්න බැරි දෙයක්ද? එහෙම දෙයක් නෑ ආන්ටි. මට ඉතින් ප්‍රශ්නයකට කියලා දෙයක් තිබුණොත් ඉතින් තියෙන්නේ බිස්නස් ප්‍රශ්නයක් තමයි. පහුගිය කාලේ ඉතින් කුරුළු හොයන්න හැමතැනම දිව්වනේ. එතකොට ඉතින් ওই බිස්නස් වල පොඩ්ඩක් එහාම වුණා. ඒ ගැන කල්පනා කර කර හිටියේ. අනේ ඇත්තමයි මට පුතාට ස්තුති කරන්නත් බැරි වුණා. මට රේෂ්මා කිව්වා පුතා දුවව හොයන්න ගොඩාක් මහන්සි වුණා කියලා. ගොඩාක් ස්තුතියි පුතේ. ආන්ටි මේ කුරුළු අභිමන් එක්කලා ඔෆිස් එකට ගියේ? මං හිතන්නේ නැහැ. එහෙනම් මං අහන්නේ ගියෙත් නෑ පුතේ. ඔව් ඉතින් අභිමන් එක්කනේ ගියේ නේද? මං එන්නම් ආන්ටි. පුතා මොකද දිව්වෙත් නැහැ. නෑ මොකද ඒක? දිනින්න. ඔයා ආපහු කුරුළුට ඔෆිස් එකට එන්න කියලා හිතාගෙන ඉන්නේ ගැන මට ගොඩක් සතුටුයි.
ගොඩක් සතුටුයි. ඒ තීරණය ගත්තේ ගොඩක් හොඳයි ලොයිඩ්. ඇයි විශාකා මේ මම කවද්ද කුරුළු ඔෆිස් එනවට විරුද්ධ වුණේ? කෙලින් නොකියුවට ඒක හිතේ තිබුණානේ ලොයිඩ්. නෑ විශාකා. මම ওই කාන්තා පාර්ශවයේ වගේ හිතේ එකක් තියාගෙන තව වචනයක් කියන මිනිහෙක් නෙවෙයි. මෙතන වැරද්ද තියෙන්නේ මේ කුරුළු සම්බන්ධයෙන් ඔයා මං ගැන හිතන් ඉන්න විදිහ. මං කිව්වේ කුරුළු ගැන නෙවෙයි. මං කිව්වේ පූජා ගැන. මොකද පූජා කියන්නේ අභිමන්ට කොහෙත්ම ගැලපෙන කෙනෙක් නෙමෙයි. නෑ විශාකා. අභිමන්ගේ ජීවිතය ගැන තීරණය කරන්න ඕනේ එයාම මිසක් අපි නෙවෙයි. ඇයි මට තීරණයක් ගන්න බැරි? මං එයාගේ අම්මා. මං එයාගේ තාත්තා. අපි දෙන්නටම ඒ අයිතිය තියෙනවා. හැබැයි විශාකා අපි දෙන්න දැන් ඉන්න මේ සිටුේෂන් එක උඩ ඒකේ සීමාවක් තියෙනවා. ඒ වුණාට මට හොඳටම විශ්වාසයි ඔයා ඒ ගැන හොඳම තීරණයක් ගන්නවයි කියන එක. දැන් ඔයා ඔය කියන හරි තීරණේ හොඳ තීරණේ පූජට අභිමන්ව මැරි කරන්න ඉඩ දෙන්න කියන එකද? දෙන්න ආවා වගේ. දුව කොහොමද ආන්ටි? හොඳයි දුව. කවුරු කොහොම කිව්වත් අභිමන් ඔයා ජීවතුන් අතර ඉන්නවා කියන විශ්වාසයෙන් හිටියා. අන්තිමේට පුතා දෙන්න. මට ඔයා ගැන හරි ආඩම්බරයි පුතේ. Thank you අම්මා. කොහොමද ලොයිඩ් අංකල්? කොහොමද වාසනා? බොහෝම සන්තෝෂෙන් ඉන්නවා. කෙල්ල හිටියට වඩා හැඩ වෙලා. මට නම් මේක හීනයක් වගේ මැඩම්. ලොයිඩ් අංකල් සනීපෙන් ඉන්නවා නේද? ඔව් දුව බොහොම හොඳින් ඉන්නේ. මොකද අභිමනුයි වාසනයි දෙන්නම ඉතින් මං ගැන බලනවනේ. අභිමන්ගේ ජීවන සහකාරී ආපහු වෙයි කියලා මං හිතුවේ නෑ. ඒත් ඇවිත් විශාක මැඩම් මේවට තමයි ආත්මගත බැඳීම් කියලා කියන්නේ. වාසනා හරි. අභිමන්ට ගැලපෙන එකම කෙනා කුරුළු. කුරුළු මැඩම් ඉක්මනටම අභිමන් මහත්තයත් එක්ක මේ ගෙදරට එන්න. ඉක්මනට මෙන්නම්කෝ. ඉතින් වාඩි වෙලා කතා කරමු. එන්නකෝ. යන්දුව එන්න. පූජා ඇයි අභිමනුයි කුරුළුවයි එකතු කරන්න හදන්නේ? මෙතන මොකක් හරි දෙයක් සිද්ධ වෙනවා. හැබැයි මොන දේ වුණත් පූජා වෙනස් වෙලා අභිමනුයි කුරුළුවයි එකතු කරන්න හැදුවත් මට නම් හිතෙන්නේ කුරුළුට අභිමන්ව මැච් වෙන්නේ නැහැ කියලා. ඔව්. කොහොමත් නම් මැච් වෙන්නේ නැහැ. පූජා වගේ කෙල්ලෙක් අභිමන් වෙනුවෙන් මැරෙන්න වුණත් ඉන්නකොට අභිමන් ඇයි කුරුළු මැත්තේම ඉන්නේ? මට හිතන විදිහට කුරුළුගේ කේන්දරයේ තිබ්බ දේවල් හින්දා වෙන්න ඕන. ඔව්. ෂුවර් එකට මේක වෙන්න ඕන. මොකද කුරුළුගේ කේන්දරයේ තිබ්බ විදිහට කුරුළුව මැරි කරන කෙනාට රටේ රජ වෙන්න උනත් පුළුවන් කියලා තියෙනවනේ. අභිමන් උනත් බිස්නස් අතින් ඉහළ ඉන්නේ. අභිමන්ගේ හැකියාවටත් වඩා කුරුළුගේ වාසනාව හින්දා වෙන්න ඇති. ඒකනේ ඉතින් කුරුළු නැතුව හිටපු කාලේ අභිමන්ගේ බිස්නස් උනත් වැටුනේ. රජවරු උනත් සමහර බිසවරු තියාගෙන ඉඳලා තියෙන්නේ උගත්කමටවත් නැති දෙයකටවත් නෙමෙයිලුනේ. බිසවරුන්ගේ කේන්දරවල තිබ්බ වාසනාවටලු. බලමුකෝ මොනවා වුණත් බබර කරකෙන්නේ මොන පැත්තටද කියලා. මොකද අපිත් මේ පොළොවේ පය ගහලා ඉන්න මිනිස්සුනේ.
ඒත් අභිමන් නිසා කුල්ලුට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා මට විශ්වාසයි. අපි විශ්වාස කරපු අයම තමයි රේෂ්මා අපේ ජීවිතවලට මේ තරම් ප්‍රශ්න ඇති කරේ. වයිෆ් මරාගෙන දැන් කොහොමද තමුසලා මේ මෙතන සතුටින් ඉන්නේ මේ විදියට? බොහොම යන පොඩි